ඔබට මේ වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරා ඉතා වැදගත් ඒකකයක් වන රවුල්ගේ නියමයේ සහ වාෂ්ප පීඩන සංයුති රූප සටහන් පිළිබඳව. අද බලාපොරොත්තු වෙන්නේ ඒ ඔස්සේ ආපු හොඳ විභාග මට්ටමේ ගණන් කීපයක් ඔබ වෙත සාකච්ඡා කරන්නයි. ඒ නිසා මේක හොඳට බලා ගන්න හොඳම ගණන් කීපයක් මම අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න යනවා. මුලින්ම බලමු 2003 අවුරුද්දේ ආවා ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට හොඳ ගැටලුවක්. ඒකෙන් අපිට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. 2003 A level paper එකේ ගාන සාකච්ඡා කරමු. හොඳයි. 2003 අවුරුද්දේ ආපු ගාන අපි පොඩ්ඩක් බලමු. ඒක කියනවා මෙහෙම. T කියන උෂ්ණත්වයේදී A හා B නම් සංශුද්ධ ද්‍රව දෙක එකිනෙක හා මිශ්‍ර වී සාධන සමජාතිය AB ද්‍රාවණයේ T කියන උෂ්ණත්වයේදී A හා B එකතු වෙලා හදනවලු AB කියලා ද්‍රාවණයක්. සමජාතිය. ඒකේ දීලා තියෙනවා දරුවනේ FAA ආකර්ෂණ බල, FBB ආකර්ෂණ බල, FAB ආකර්ෂණ බල සමානයි. අන්න පුතාලට ඩක් ගාලා මතක් වෙන්න ඕන. පහුගිය වීඩියෝ එකේදී මම මේ පිළිබඳව උතර පැහැදිලි කරා ඔබට. ඒ නිසා මිශ්‍ර කරන්න පෙර දෙන්නගේ ආකර්ෂණ බලයි මිශ්‍ර කරාට පස්සේ ආකර්ෂණ බලයි සමානයි කියලා දීලා තියෙනවා. එහෙම ආකර්ෂණ බල සමාන නම් අනිවාර්යයෙන් මේ ද්‍රාවණය මොන ද්‍රාවණයක්ද? පරිපූර්ණ ද්‍රාවණයක්. ඒකෙන් අපි අල්ල ගන්නවා AB කියන්නේ පරිපූර්ණයි. ඊට පස්සේ මෙහෙම කියනවා. ඊළඟ අවස්ථාවේ දීලා තියෙනවා T උෂ්ණත්වයේදීම B හා C කියන දෙන්න එකතු වෙලත් හදනවලු සමජාතීය පද්ධතියක්. එතන දීලා තියෙනවා F BC ආකර්ෂණ බලය BB වලටත් CC වලටත් මෙන්න මේ ආකර්ෂණ බලය මේ ආකර්ෂණ බලවලට වඩා යන්තමින් විශාලයි. මේක යන්තමින් විශාලයි. ඒ කියන්නේ මිශ්‍ර කරාට පස්සේ ආකර්ෂණ බල ලොකු වෙලා. මිශ්‍ර කරාට පස්සේ ආකර්ෂණීය විශාලයි කියන්නේ ඒ කියන්නේ යාට වාෂ්ප වෙන්න අමාරුයි කියන එකයි. වාෂ්ප වෙන්න අමාරුයි කියලා කියන්නේ පුතාලට මතක ඇති වාෂ්ප කලාපයේ පෙෂේක එතකොට අඩු වෙනවා. එහෙනම් මේක මොන අපගමන පද්ධතියක්ද? ඍණ අපගමන පද්ධතියක් වෙන්න ඕන. එහෙනම් පැහැදිලි BC ඍණ අපගමන පද්ධතියක්. ඒතර පුතාලට මතක ඇති ඍණ අපගමන පද්ධතියක් කියලා කියන්නේ වාෂ්ප වෙන්න අමාරුයිනේ. ඒ කියන්නේ ද්‍රාවණයේ තාපාංකය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ පරිපූර්ණ ද්‍රාවණයටත් වඩා එතකොට ද්‍රාවණයේ තාපාංකය එතන වැඩි අගයක් ගන්නවා. ඒ නිසා හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න. ඊට පස්සේ මෙන්න මේව දත්ත ටිකක් දීලා තියෙනවා. A B C කියලා ද්‍රව ටිකක් දීලා තියෙනවා. මිශ්‍ර කරපු අණු ටිකක් දීලා තියෙනවා. ඉතා වැදගත් ගානක් මේක. මිශ්‍ර කර මවුල ගාන දීලා තියෙනවා. ඊළඟට අණු ගාන දීලා තියෙනවා. මවුල ගාන X. ඊළඟට මෙතන D, මේක Y, E, මේක Z, F. ඊළඟට T උෂ්ණත්වයේදී වාෂ්ප පීඩන දීලා තියෙනවා J, K, J. ඊළඟට සාපේක්ෂ අණුක ස්කන්ධය දීලා තියෙනවා. සාපස් දීලා තියෙනවා M, L, N. ආපාංකිකුත් දීලා තියෙනවා. මෙන්න මෙහෙම කියනවා. AB හා BC එක් එක් ද්‍රාවණයේ සමග සමතුලිතතාවයේ පවතින වාෂ්පය S නම් පරිමාවක් ගනී. එතකොට මේ AB කියලා කියන්නේ එතකොට එක පද්ධතියක්. BC කියන්නේ තව පද්ධතියක්. මේක AB කියලා ගත්තොත්, මේක BC පද්ධතිය ගත්තොත් මේ දෙකම වාෂ්පයත් එක්ක සමතුලිතතාවයේ පවතිනවලු. ඒක පුතාලා දන්නවා A වාෂ්ප වෙනවා. A ගෑස් වෙනවා. ඊළඟට B වාෂ්ප වෙනවා. මේ වාෂ්ප කලාපය ඊළඟට මෙතන B වාෂ්ප වෙනවා. ඊළඟට C වාෂ්ප වෙනවා. ඔය විදිහට මේ වාෂ්ප කලාපයේ පරිමාව S ලු මේ දෙකේම උෂ්ණත්වයේ T ලු. අදහස ගන්න. ඊළඟට කියනවා වාෂ්ප කලාපයේ අණු අන්තරණුක ආකර්ෂණ බල නැහැ. ඒ කියන්නේ වාෂ්ප කලාපෙත් පරිපූර්ණයි. වාෂ්පයත් පරිපූර්ණයි. සාරවර්ත වායු නීතිය R ලු. අවශ්‍ය ඒව භාවිතා කරන්න. හැබැයි වෙනත් සංකේත භාවිතා කරන්නේ නැතුව මෙන්න මේවට උත්තර ලියන්නලු. 1. ඇවගැඩ්‍රෝ නියතය ඉතා සරලයි. ඇවගැඩ්‍රෝ නියතයට සම්බන්ධයක් ගන්න. උත්තර පුතාලා දන්නවා ඇවගැඩ්‍රෝ නියතය ගෑවෙන්නේ අණු ගාන. අණු ගාන සමානයි මවුල ගාන වරක් ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව. එනම දානවා සූත්‍රයේ අණු ගාන සමානයි මවුල ගාන වැඩි කිරීම ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව. දැන් පුතාලට මෙතන ද්‍රව කලාපයේ දත්ත ගොඩක් දීලා තියෙනවා. එහෙනම් කැමති දත්තයක් භාවිතා කරන්න හැබැයි එක්කෙනෙක්ට අදාළ දත්ත භාවිතා කරන්න. මම A කියන ද්‍රවය ගත්තොත් අණු ගාන D මවුල ගාන X. B කියන ද්‍රවය ගත්තොත් අණු ගාන E මවුල ගාන Y.
ඔයාලට කැමති එකක් භාවිතා කරන්න පුළුවන්. මම ගන්නම් A කියන අවස්ථාව. තාගාල දත්ත. අනුගාන වෙනුවට D, මවුල ගාන වෙනුවට X. ඔතනින් මුක්ත කරනවා මම ඇවගැට්‍රෝ සංඛ්‍යාව පැහැදිලි. ඇවගැට්‍රෝ සංඛ්‍යාව D බෙදීම X කියලා. ඊළඟට රෝම ඉලක්කම් දෙකට යමු. දැන් කියනවා AB ද්‍රාවණය ගැන විතරක් හිතන්නලු. පුතාලට තේරෙනවා AB ද්‍රාවණය කියන්නේ මේ පරිපූර්ණ ද්‍රාවණය. පරිපූර්ණ ද්‍රාවණය ගැන විතරක් හිතන්නලු. පරිපූර්ණ ද්‍රාවණය ගැන විතරක් හිතලා මෙන්න මේ අහන ප්‍රශ්න වලට උත්තර ලියන්නලු. එහි සමතුලිත වාෂ්ප පීඩනය. එහි සමතුලිත අවස්ථාවේ තියෙන වාෂ්ප පීඩනය. ඒ කියන්නේ මේ වාෂ්ප කලාපයේ ඒගේ ආංශික පීඩනය අහන්නේ. සමතුලිත අවස්ථාවේ කියලා කියන්නේ ආංශික පීඩනය. මොකද වාෂ්ප කලාපයේ දැන් A't ඉන්නවා B't ඉන්නවා. ඒතර වාෂ්ප කලාපයේ ඒකේ ආංශික පීඩනය අහන්න. ඒතර අපිට එකපාරට මතක් වෙනවා මොකද? වාෂ්ප කලාපයේ පෙෂේකක් නම් ඩෝල්ටන් දාන්න පුළුවන්. හැබැයි ඩෝල්ටන් දාන්න නම් වාෂ්ප කලාපයේ මවුල පහක දීලා තියෙනවා. හැබැයි මේ දීලා තියෙන දත්ත ඔක්කොම ද්‍රව කලාපේ. එහෙනම් පැහැදිලි මේකට ඩෝල්ටන් දාන්න බෑ. එහෙනම් ටක් ගාලා මතක් වෙනවා වාෂ්ප කලාපයේ පෙෂේකක් හොයන්න තව සූත්‍රයක් අපි ඉගෙන ගත්තා කලාප පාඩමේදී රවුල්ගේ නියමය. දැන් දානවා රවුල්ගේ නියමය. අන්නෙම හිතලා ගන්න හදන්න. එහෙනම් ඊගේ ආංශික පීඩනය සමානයි ද්‍රව කලාපයේ මවුල භාගයේ වරක් සංතෘප්ත වාෂ්ප පීඩනය. ආදේශ කරනවා. AB කියන පද්ධතිය ගත්තොත් ද්‍රව කලාපයේ A ගේ මවුල භාගයේ. ඒ කියන්නේ ද්‍රව කලාපයේ A ගේ මවුල බෙදන්න ඕනේ මුළු මවුල වලින්. ඒතර ද්‍රව කලාපයේ A ගේ මවුල ගාන දීලා තියෙන x කියලා. B ගේ මවුල ගාන දීලා තියෙන y කියලා. එතකොට මවුල භාගය මොකක්ද? A ගේ මවුල x මුළු මවුල x ධන y. ඕක වැඩි කරන්න ඕනේ සංතෘප්ත වාෂ්ප පීඩනයෙන්. A කියන එක්කෙනාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය වගුවේ දීලා තියෙන T උෂ්ණත්වයේදී වාෂ්ප පීඩනය කියන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය J කියලා. එනම් පැහැදිලි ඔච්චරයි. රෝම 2 සමතුලිත මුළු වාෂ්ප පීඩනය. මුළු පීඩනය අහනවා. එහෙනම් පැහැදිලි මුළු පීඩනය හොයන්න නම් වායු කලාපයට හිතන්න ඉමනේ. වායු කලාපයට දානවා PV සමාන nRT. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වායු කලාපයේ මවුල ගාන දන්නේ නැහැ. එහෙනම් මතක් වෙන මුළු පීඩනය හොයන්න පුළුවන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන්. ඒ කියන්නේ මේ දෙන්නගේ ආංශික පීඩන දෙක හොයාගත්තා නම් ඒ දෙක එකතුව ටෝටල් පෙෂේකට සමානයි. අන්නේම හිතලා දැන් මගේ අරමුණ A ගේ ආංශික පීඩනය දන්නවනේ. එහෙනම් ඔය විදිහට මම B ගේ ආංශික පීඩනෙත් හොයලා ඒ දෙක එකතු කරා නම් ලස්සනට එන්න ඕන වාෂ්ප කලාපයේ මුළු පීඩනය. එහෙනම් ඉස්සල විදිහට මට පුළුවන් B ගේ ආංශික පීඩනය හොයන්න PB සමානයි එහෙනම් XB වරක් P නෝට් B ආදේශ කරමු. එතකොට B ගේ මවුල භාගය කියන්නේ මොකක්ද? B ගේ මවුල බෙදීම මුළු මවුල. එතකොට y බෙදීම x ධන y. B ගේ දීලා තියෙනවා සංතෘප්ත වාෂ්ප පීඩනයේ වගුවේ දීලා තියෙනවා K කියලා. ඔච්චරයි. එහෙනම් දැන් අපෙන් අහන්නේ ටෝටල් පෙෂේක එක සමානයි PA ධන PB ට. දර PA ට ආවේ මේ උත්තරය ධන PB මේ උත්තරය හරය සමානයි. ඒකේ උත්තරයක් යන ඔය විදියට ටෝටල් පෙෂේක. හරිම සරලයි කල්පනාවෙන් වැඩේ කරන් යන්න තියෙන්නේ. ඊළඟ කැපිටල් රෝම ඉලක්කම් 3. වායු කලාපයේ මුළු අනුගාන. වායු කලාපයේ මුළු අනුගාන ආන්නේ. ටක් ගාලා දකින්නත් මුළු අනුගාන සමානයි වායු කලාපයේ මුළු මවුල ගාන වැඩි කිරීම එවගැට්‍රෝ සංඛ්‍යාව. ප්‍රශ්නේ තියෙනවා වායු කලාපයේ මුළු මවුල දන්නේ නැහැ. එහෙනම් ඒ සූත්‍රය දැන් දාන්න බෑ. තව ක්‍රමයක් වායු කලාපයේ මුළු පීඩනය දන්නවා. එහෙනම් දැන් වායු කලාපයට මම PV සමානයි nRT දැම්මොත් මට පුළුවන් වායු කලාපයේ මුළු මවුල ටික හොයාගන්න. අන්නේම හිතලා එහෙනම් ඊට පස්සේ පුළුවන් අනුගාන හොයන්න. ඒතර එකපාර හොයන්න බෑ කියලා පැහැදිලි. ඒ නිසා වායු කලාපයේ දත්ත මෙතන දීලා නැහැ. හැබැයි වායු කලාපයේ ටෝටල් ප්‍රෙෂර් එක හොයාගත්තා. දැන් දානවා වායු කලාපයට මුළු පීඩනයේ සමානයි PV සමාන nRT දාලා පුළුවන් මුළු පීඩනයේ දන්නවා නම් එතනින් එන්නේ මුළු මවුල ගාන උත්තර කරගන්න පුළුවන්. එහෙනම් වායු වාෂ්පයට PV සමාන nRT. එතකොට පීඩනයේ දීලා ගන්නවා මුළු පීඩනය දන්නවා xj ධන yk බෙදීම x ධන y. වායු කලාවේ මුළු පරිමාව s කියලා දීලා තිබ්බා. වායු කලාවේ මුළු මවුල දන්නේ නැහැ කොහේ යනවනේ r යි කියලා දීලා තිබ්බා t t යි කියලා දීලා තියෙනවා. එතනින් මම උක්ත කරගන්නවා n වලගේ. එතනින් එනවා n සමානයි. එතනින් එනවා n වල උත්තර xj ධන yk වරක් s බෙදීම x ධන y
වාරයක් RT. ඔන්න එනවා පුතේ මුළු මොගුල ටික. මුළු මොගුල ටික දන්නවා නම් අපිට ඕනේ මුළු අනුගාන. එහෙනම් සූත්‍රය මුළු අනුගාන සමානයි මවුල ගාන වරක් ඇවගැඩ්රෝ සංඛ්‍යාව. ඔන්න ඔය සූත්‍රයට ආදේශ කරන වැඩේ හරි. එහෙනම් මුළු අනුගාන සමානයි මුළු මවුල දන්නවනේ. මේ තියෙන මුළු මවුල ටික xj ධන yk වරක් s බෙදීම x ධන y rt ඊට පස්සේ ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව. ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව අපි කලින් ලියාගත්ත d බෙදීම x. d බෙදීම x. මෙතන හැබැයි මුකුත් කැපෙන්නේ නැහැ. එන අවසාන උත්තරය එනවා xj ධන yk වරක් sd x ධන y වාරයක් rtx. ඔන්න ඔය විදිහට පුළුවන් මුළු අනුගාන හොයාගන්න. ඊළඟ රෝගී ලක්කම් 4ට යමු. a හා b අනුසංඛ්‍ය අතර අනුපාතය යනවා. a සහ b අනුසංඛ්‍ය අතර අනුපාතය යනවා. කොහොමද ඒක හදන්නේ? අනුසංඛ්‍ය අතර අනුපාතය ගන්න නම් පොඩි සම්බන්ධයක් ගන්න පුළුවන් නේ. එතකොට මොකක්ද වෙනවනේ? a ගේ අනුගාන බෙදීම b ගේ අනුගාන. එතකොට දැන් a ගේ අනුගාන හොයන්න නම් වායු කලාපේ a ගේ මවුල ටික හොයාගන්න ඕන. ඊට පස්සේ ඒකෙන් පුළුවන් අණු ටික හොයාගන්න. ඊට පස්සේ b ගේ අනුගාන හොයාගන්න නම් වායු කලාපේ b ගේ මවුල ටික හොයාගන්නවා. b ගේ මවුල ටික හොයලා පුළුවන් ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව වැඩි කරලා අනුගාන හොයාගන්න. ඊට පස්සේ මේ දෙක බෙදන්න පුළුවන්. ඒතර පොඩ්ඩක් වැඩි දීගයි. හැබැයි මම වායු කලාපෙට වාෂ්පයට PV සමාන nRT දාලා සමානුපාතික සම්බන්ධයක් ගන්නවා. ඒතර මේ දෙන්නටම උෂ්ණත්වය නියතයි. දෙන්නටම R නියතයි. දෙන්නටම V නියතයි. ඒකේ ලස්සනට පේනවා ආංශික පීඩනයේ අනුලෝමව සමානුපාතිකයි මවුල ගානට. දැන් මට ඕනේ ඔබට අනුගාන සම්බන්ධ කරන්න. හැම ළමයින්ම දන්නව අනුගාන කියන්නේ මවුල ගාන වරක් ඇවගැඩ්‍රෝ සංඛ්‍යාව. ඒතර මේක නියතයක්. එහෙනම් මවුල ගාන අණු සංඛ්‍යාවට සමානුපාතිකයි. මවුල ගාන අණු සංඛ්‍යාවට සමානුපාතිකයි. ඕක බෙදුවොත් ලස්සනට එනවා A ගේ පීඩනයේ බෙදීම B ගේ පීඩනයේ සමානයි. A ගේ අනුගාන බෙදීම B ගේ අනුගාන. ඒතර මට වෙනම වායු කලාපයේ මවුල ටික හොයලා අණු වලට හරව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම මේකට ආදේශ කරා නම් වැඩේ ඉවරයි. එහෙනම් A ගේ ආංශික පීඩනය මතක ඇති ආවා. xj බෙදීම x ධන y බෙදන්න ඕනේ නම් b ගේ ආංශික පීඩනය අපිට ආවේ yk බෙදීම x ධන y ලස්සනට කැපිලා යනවා. එහෙනම් පැහැදිලි උත්තරය xj බෙදීම yk. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අනුසංඛ්‍ය අතර අනුපාතය ලබා ගන්න. ඊළඟට අනුසංඛ්‍ය අතර අනුපාතය දන්නවා නම් අපෙන් අහනවා b ගේ අනුගාන. දැන් b ගේ අනුගාන හොයන්න පුළුවන් අර වගේම අලුතෙන් මොකද්ද? වායු කලාපෙට b ට විතරක් PV සමානයි nRT දාලා b ගේ මවුල ටික හොයලා ඒක අණු වලට හරවන්න පුළුවන්. හැබැයි මම මෙතන එහෙම කරන්න යන්නේ නැහැ. දෙන්නාගේ අණු අතර අනුපාතය දන්නවා. වායු කලාපේ මුළු අනුගානක් දන්නවා මෙන්න. මුළු අනුගානක් දන්නවා. අණු අතර අනුපාතෙත් දන්නවා. එතකොට පොඩි ඕලෙල් පන්ති ගානක් නේ. අපි හිතමු මේක සරලව තේරුම් ගන්න මේක 2ට 3යි කියලා. එතකොට මේ අනුපාතය යගේ අපි හිතමු 2ට 3යි කියලා. එතකොට මේක 2යි මේක 3යි කියලා හිතාගත්තොත් මොකක්ද ඒක තේරුම? මුළු අණු සංඛ්‍යාව දන්නවා නම් එකකින් කොච්චරද? 5න් පංගු 2ක් A ගේ අනුගානට සමානයි. 5න් පංගු 3ක් B ගේ අනුගානට සමානයි. පැහැදිලිද? මේ දෙන්නගේ අණු සංඛ්‍යා අතර අනුපාතය දන්නවා. අණු සංඛ්‍යා අතර අනුපාතය ඉන්නේ කීයද? 2ට 3යි කියලා මම හිතුවා. එහෙම වුණොත් ඕලෙල් පන්ති වගේ මතක් වෙනවා. A ගේ අනුගාන කොහමද හොයාගන්නේ? මුළු අණු වලින් 5න් 2ක්. B ගේ අනුගාන කියන්නේ මුළු අණු වලින් 5න් 3යි. එතකොට මේ වෙලාවේ මේ වෙලාවේ දෙන්න අතර අනුපාතයක් දන්නවා. මුළු අණු ගානක් දන්නවා. එහෙනම් කොච්චරද? මුළු අණු සංඛ්‍යාවෙන් මේ දෙක එකතුව ගන්නවා මුළු කොටස් ගාන බලන්න. මුළු කොටස් ගානේ මෙච්චර පංගුවක්. පැහැදිලිද? එහෙනම් අර අනුපාතයට බෙදලා ගාන හදන්න පුළුවන් සරලව. එහෙනම් A ගේ අණු සංඛ්‍යාව කියන්නේ මුළු අණු සංඛ්‍යාවෙන් මෙච්චර පංගුවක්නේ. එහෙනම් පංගුව ගන්නේ කොහොමද? මේ කොටස් දෙක එකතු කරලා ඒකෙන් දෙකක්. එහෙනම් මේ කොටස් දෙක එකතු කරලා ඒකෙන් කොච්චරද? xj කියන ප්‍රමාණය. සංකේත වලින් තියෙන. එහෙනම් ඉතා සරලව උත්තරය ගන්න පුළුවන් මෙන්න මෙහෙම. එහෙනම් කොහොමද උත්තරයක් ලබා ගන්න පුළුවන්? A ගේ අනුගාන සමානයි පුතාලා දන්නේ නම් මුළු අනුගාණයෙන් කොච්චරද? මෙච්චර කොටසක්.
මේ දෙකේ එකතුවෙන් ඕලෙල් පන්ති දැම්මු. මෙච්චර පංගුව. පුතල් ගන්න 2:3 අනුපාතය කිව්වනම් මුළු කොටස් ගාන 5යි 5න් 2ක්. ඒ වගේ මුළු කොටස් ගාන කියන්නේ මේ දෙක එකතුව ඒකෙන් මෙච්චර පංගුව. මේක සංකේත නිසා පොඩ්ඩක් දිගයි වගේ තේරෙන්නේ. දැන් මම මේකට ආදේශ කරනවා මුළු අණු ගාන xj දර yk වරක් xd x දර y rtx ixj xj දර yk. දැන් ලස්සන මේ කැපිලා යනවා. ඊළඟ x අකුරට කැපිලා යනවා. තව නම් කැපෙන්නේ sdj බෙදීම x ධන y වරක් rt. ඔන්න ඔය විදිහට. එහෙම නැත්නම් පුතාලට පුළුවන් මොකක් කරන්නද? ඒට විතරක් වෙනම වායු කලාපයට PV සමාන nRT දාලා මවුල ටික හොයාගෙන ඊට පස්සේ කැවගැට්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කළා ඒක අනු ගන්න ඔය. මෙතන මම අනුපාතෙත් දන්නවා. මුළු අණුත් දන්න නිසා සාමාන්‍ය විදිහට මුළු අණු වලින් මෙච්චර පංගුවක් කියලා හිතාගෙන ගාන හදලා දැම්මා. ඕකේ. ඒකේ අවසාන කොටස BK වර්ග මධ්‍යන වේගය. වර්ග මධ්‍යන වේගය ඇවිත් එක මතක් වෙන සූත්‍රය තමයි C වර්ග පහ සමානයි 3i RT වෙදී මෙහෙම. ඔකට ආදේශ කරමු. B ට අදාළ දත්ත 3 නියතයක් R නියතයක් උෂ්ණත්වය බලන්න උෂ්ණත්වය Tමයි කියලා දුන්නා. B ගේ මෞලික ස්කන්ධය වගුයි දීලා තිනවා. B වෙනුවට මෞලික ස්කන්ධය L කියලා ගන්න කියලා. එහෙනම් 3i RT බෙදීම L. ඔන්න ඔය විදිහට ඉතා සරලව මේ කොටස් ටික කරගෙන යන්න පුළුවන්. ඒකේ අන්තිම කොටසට අපි යමු. අපිට දීලා තියෙනවා පොඩි රූප සටහනක්. බලන්න ඕගොල්ලෝ පොඩ්ඩක්. මෙන්න මේ වගේ රූප සටහනක් අපිට දීලා තියෙනවා. ඒක මම චූට්ටක් අවශ්‍ය ටික විතරක් ඇඳලා පෙන්නන්නම්. මේක වාෂ්ප පීඩනය, උෂ්ණත්වය නියතයි. මේ ඇදලා තියෙන වාෂ්ප පීඩනය. මෙතන දීලා තියෙන බිඳුවයි 100%ක්. වැදගත් එක තමයි ඒගොල්ලෝ දීලා තියෙන මේ පැත්තට වැඩි වෙන්නේ B ගේ මවුල කියලා. එක දෙයක් දන්නවා. එහෙනම් මේ පැත්තට B වැඩි වෙනවා කියන්නේ මතකනේ අර වාෂ්පීන රූප සටහන. මතක නැත්තම් ඊට කලින් පුතාලා අනිවාර්යයෙන් මගේ වීඩියෝ එක බලලා ඉන්න. ඊට පස්සේ මේව තේරුම් ගන්න ලේසි. එහෙනම් B මේ පැත්තට වැඩි වෙනවා. ඒ කියන්නේ තනිකර මෙතන ඉන්නේ B විතරයි. B විතරක් තනිව ඉන්නවා නම් හට ගන්න ප්‍රෙෂර් එක මොකද්ද කිව්වේ? B ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය P not B. එහෙනම් මෙතන P not B වෙනවා. එතකොට මෙතන කවුද කියලා දීලා නැහැ. එක්ක මෙතන A වෙන්න පුළුවන්. ඇයි? AB කියලා ද්‍රාවණයක් තිබුණානේ. එහෙම නැත්නම් මෙතන C වෙන්න පුළුවන්. ඇයි? BC කියලා ද්‍රාවණයක් දුන්නානේ. එතකොට A ටත් C ටත් දෙකටම තියෙන එකම තැන. චුට්ටකට බලමුද? දෙන්නටම එකම තැන තියෙන පුළුවන්ද කියලා? පුළුවන් නේද? A විතරක් මෙතන හිටියොත් මොකද්ද ලැබෙන්නේ? A ගේ සංතෘප්ත වාෂ්පීඩනය කියන්නේ P not A. C විතරක් හිටියොත් C ගේ සංතෘප්ත වාෂ්පීඩනය P not C. වගෝදියා බලන්න. දෙකම සමානයි නේ. ගානට දීලා තියෙනවා දෙකේම අගේ JJ කියලා. එහෙනම් මෙතන A හිටියත් ප්‍රශ්නයක් නැහැ. මෙතන C හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ දීලත් නැත්තේ ඒ නිසායි. ඊළඟට ඒගොල්ලෝ මෙන්න මෙහෙම ලේබල් එකක් ගහලා තියෙනවා. මෙතන එකයි මෙතන එකයි. ඊට පස්සේ මෙහෙම එකයි. මෙහෙම එකයි මේක ලොකු එකක්. ඊට පස්සේ මේක ලොකු එකක්. අපෙන් අහන ප්‍රශ්න බලන්න. ඒගොල්ලෝ දීලා තියෙන එකෙන් අපෙන් අහන ප්‍රශ්න තමයි AB ද්‍රාවණය නිරූපණය කරන්නේ මොකෙන්ද කියලා. ඉතා සරලයි පුතේ. AB ද්‍රාවණය කියලා කියන්නේ මතකනේ පරිපූර්ණ ද්‍රාවණයක්. ඒතර ආවේ මොකද්ද? සරල රේඛා. එහෙනම් සරල රේඛාවක් වගේ ඉන්නේ R. එහෙනම් AB නිරූපණය කරන්නේ R වලින්. ඊට පස්සේ අහනවා BC ද්‍රාවණය නිරූපණය කරන්නේ මොකෙන්ද කියලා. අපි මුලින්ම ඉගෙන ගත්තා BC කියලා කියන්නේ ඍණ අපගමනයක්. හැබැයි ඒගොල්ලෝ කිව්වා යම්තමින් විශාලයි කියලා. කියන්නේ සුළු ඍණ අපගමනයක්. ගොඩාක් වෙන්න බෑ. සුළු ඍණ අපගමනයක් කියන්නේ මේක. එන උත්තරය S. ඒකත් හරි. ඊළඟට අහනවා අන්න අර කොටු දෙකේ ලියන්නලු වාෂ්ප පීඩනයට ගැලපෙන රූපය. වාෂ්ප පීඩනයට ගැලපෙන අගය. තනිකර මෙතන 100%ක් ඉන්නේ B විතරයි. එහෙනම් P not B. B ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය K. එතකොට මෙතන A හිටියත් ප්‍රශ්නයක් නැහැ. C හිටියත් ප්‍රශ්නයක් නැහැ. දෙකටම ගැලපෙන එකම අගයනේ J. ඔන්න ඔය විදිහට පුතේ ඉතා සරල එක ගානක් වොන්න හදලා දෙනවා. අපි ඊට පොඩ්ඩක් වෙනස් තව එක ගානක් හදලා බලමු. ඔයාලට තේරෙනවා ඉගෙනගත්ත කාරණා හරියට භාවිතා කරොත් හරි ලේසියෙන් කොට දාගන්න පුළුවන් කියලා. හොඳයි. අපි පොඩ්ඩක් බලමු මේට අනුකූලව ආපු තවත් ගානක්. ඒ තමයි 2008 ආපු පොඩි කොටසක් අර ප්‍රස්තාර අඳින හැටි පොඩ්ඩක් මතක් කරන්න ඕනින්දා සහ විශේෂ කොටසක් එකේ අහලා තියෙන නිසා. ඒකේ අහලා තියෙන ගාන පොඩ්ඩක් අපි බලමු. 2008 2B ගාන. ඒගොල්ලෝ මෙන්න මෙහෙම දීලා තියෙනවා A සහ B සංශුද්ධ ද්‍රව සෑම අනුපාතයෙම මිශ්‍ර වෙලා පරිපූර්ණ ද්‍රවණ හදනලු. පැහැදිලි. කෙලින්ම දීලා තියෙනවා පරිපූර්ණයි.
දොටක් ගාලා මතක් වෙන රූප සටහන. පරිපූර්ණ කෙලින් එන්න ඕනේ මොනවද? වාෂ්ප පීඩන රූපයට එන්නේ තනිකර මොනවද? සරල රේඛා. ඊළඟට මෙහෙම කියනවා. A ගේ තාපාංකය B ගේ තාපාංකයට වඩා ඉහළයි. A ගේ තාපාංකය මන් T0 A කියලා ගත්තොත් A ගේ තාපාංකය B ගේ තාපාංකයට වඩා ලොකුයිලු. උදාහරණ මතකදී මම ක්‍රම දෙකක් කියලා දුන්නානේ. තාපාංකය විශාලයි කියලා කියන්නේ එයාව වාෂ්ප කලාපයට යවන්න අමාරුයි. කියන්නේ තාපාංකය ලොකුයි කියන්නේ එයාගේ වාෂ්ප පීඩනය අඩුයි කියන එක. එහෙනම් P0 A අඩුයි කියන එක. ඔන්න ඒකත් අල්ලගත්තා. පැහැදිලිද? දැන් මේගොල්ලෝ කියනවා මේ දීලා තියෙන දත්ත ටික මේ රූප දෙකේ ලකුණු කරන්න කියලා. පුතාලට ගාන දැක්කම පුතාලට පැහැදිලිනේ. පළවෙනි රූපය ඇදලා පෙන්නන්න කියන්නේ වාෂ්ප පීඩනය. දෙවෙනි රූපය අඳින්න කියන්නේ තාපාංක සංයුති රූපය. ඒක මතකදී තාපාංක සංයුති රූපේ නේද මල් පෙත්ත වගේ හැඩේ. වාෂ්ප පීඩනයක් අඳිනකොට පුතාලා දන්නවා නියත කරන්නේ උෂ්ණත්වය. තාපාංකයක් ලකුණු කරනකොට පීඩනය නියත කරනවා. ඒගොල්ලෝ දීලා තියෙනවා මෙතන බිංදුව 1 A ගේ මවුල භාගයේ මේ පැත්තට වැඩි වෙනවලු. එහෙනම් පැහැදිලි. මෙතන පුතාලට පේනවා A ගේ මවුල භාගයේ වැඩි වෙනවා නම් මෙතන තනිකර ඉන්නේ A විතරයි. එහෙනම් මෙතන ඉන්නෝනේ තනිකර B විතරයි. වාෂ්ප පීඩනය නම් මං කියලා දුන්නා රූප සටහන අදින විදිය A විතරක් තනිව ඉන්න වෙලාව හට ගන්න ප්‍රෙෂර් එක P0 A. මෙතන B විතරයි ඉන්නේ දැන්. ඒ කියන්නේ P0 B කවුද ලොකු කියලා දෙනවා කියලා කියවනේ ගානේ. අර දීලා තියෙන්නේ. P0 B තමයි ලොකු වෙන්න ඕන. එහෙනම් මේක ලොකු වෙන්න ඕන. P0 A ඊට වඩා අඩු වෙන්න ඕන. ඔන්න ලකුණු කරා. ඊට පස්සේ මේ ඔක්කොම සරල රේඛා නිසා යා කරන්න කියලා කිව්වනේ පරිපූර්ණයිනේ. ඊට පස්සේ පුතාලට තේරෙන්න ඕන මූල ලක්ෂ්‍ය හරහා පටන් ගන්න මෙතන කවුද? මූල ලක්ෂ්‍ය හරහා යනකොට මෙතන කවුරුත් නැහැනේ. බිංදුව කියන්නේ A. ඒතර මූල ලක්ෂ්‍යයෙන් පටන් ගන්නේ A. එහෙනම් මේ පැත්තට යන්නේ PA. ඒතර මෙතන මූල ලක්ෂ්‍ය හරහා යන්න ඕන. ඒතර මේ පැත්තට යනකොට යන්නේ කාගේ පැත්තටද? B ගේ පැත්තට. මේ පැත්තට එන්නේ B වැඩි වෙන්නේ මේ පැත්තට. ඒ නිසා මේ PB මූල ලක්ෂ්‍යයෙන් පටන් ගන්නවා කියන්නේ එතන ආරම්භයෙන් පුත් තියෙන්න බෑනේ. එහෙනම් මේ තියෙන ටෝටල් ප්‍රෙෂර් එක. ඔන්න ඔය ටික ලකුණු කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේක උෂ්ණත්වය ලකුණු කරලා පෙන්නන්න කියලා. හැබැයි ඒගොල්ලෝ පැත්ත මාරු කරලා දෙනවා. ඒගොල්ලෝ කියනවා B ගේ මවුල භාගය මේ පැත්තට වැඩි වෙනවලු. එතකොට දැන් මෙතන තනි කරන්නේ B විතරයි. B විතරක් තනි වෙනකොට උෂ්ණත්වය අපි කිව්වේ T0 B. ඒ දැන් මෙතන තනි කරේ ඉන්නෝනේ A විතරයි. අක්ෂර දෙක දෙන්නට වෙනම ලේබල් කරනවා කියලා කිව්වනේ. එතකොට මෙතන ඉන්නේ තනි කර A විතරයි. එහෙනම් T0 A. කවුද ලොකු දැන්? T0 A ලොකුයි. එහෙනම් මේ වගේ දැනකින් ගමුකෝ T0 A T0 B. පරිපූර්ණ නිසා පුතාට මතක ඇති ලස්සනට මේ කියන්නේ මේ වගේ මල් පෙත්තක්. අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. මේ දෙක අතර තමයි වෙනස් වෙන්නේ හැමතිස්සෙම. මේක අනිවාර්යෙන් මේ දෙක අතර තමයි මේ අගයන් ඔක්කොම තියෙන්නේ. මේකයි අතර තමයි මේ අගයන් තියෙන්නේ. මේ අගයන් තියෙන්නේ. මුකුත් ලකුණු කරන්න කියලා නැහැ. කලාප ටික නම් කරන්න කියලා කියනවා. උදාහරණ මතක ඇති මේ යට තිබ්බේ ද්‍රව කලාපය. ඉහළින්ම තිබ්බේ වාෂ්ප කලාපය. මැද තිබ්බේ ද්‍රව වාෂ්ප අන්තර් කලාපය. ඔන්න ඔය ටිකත් ලකුණු කරන්න තියෙනවා. ඊට පස්සේ අපෙන් ගන්න අවසාන කොටස පුතේ වාෂ්පයත් එක්ක සමතුලිතව පවතින A හා B ගේ සමමූල ද්‍රාවණයක්. ඔන්න A හා B ගේ සමමූල ද්‍රාවණයක් ගත්තලු. ඒ කියන්නේ දෙන්නගේ මූල භාග සමානයිනේ. A හා B ගේ සමමූල ප්‍රමාණය. ඒතර වාෂ්ප කලාපෙත් එක්ක සමතුලිතයි. හැබැයි A හා B ගේ සමමූල ද්‍රාවණයක් තියෙනවා. එතකොට සමමූල ද්‍රාවණයක් ගත්තොතින් වාෂ්ප කලාපේ A ගේ මූල භාගය මෙන්න මේක බව පෙන්වන්නලු. පුතේ මෙන්න මෙච්චරයි තේරුම් ගන්න ඕනේ. වාෂ්ප කලාපේ මූල භාගයක් අහනකොට පුතේ හොඳට මතක තියාගන්න ද්‍රව කලාපේ දත් අපිට දීලා තියෙන්නේ. ඒතර වාෂ්ප කලාපේ මූල භාගයකුත් අහනවා. ඒතර හොඳට මතක තියාගන්න ওই වගේ ගානක අපිට මොනම පෙන්වන්න කිව්වත් අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ද්‍රව කලාපයයි වායු කලාපයයි දෙකම සම්බන්ධ කරගන්න. එහෙනම් මේ ගාන හදනකොට වැදගත් මේක මේ ගාන හදනකොට රවුල්ගේ පිටක් පතනවා ඒ වගේම ඩෝල්ටන්ගේ පිටක් පතන්න ඕන. එහෙනම් මම හිතන්නම් වාෂ්ප කලාපයට ආපු මවුල භාගයේ x dash a මෙයාගේ x dash b කියලා හිතන්නම්. අපෙන් ආන්නේ වාෂ්ප කලාපයේ a ගේ මවුල භාගය ආන්නේ. එහෙනම් මම කෙලින්ම දානවා මේකට වාෂ්ප කලාපේ මවුල භාගය සම්බන්ධ කරගන්න ඩෝල්ටන් දාන්න වෙනවා. කෙලින්ම දාන ඩෝල්ටන් p dot සමානයි ඉස්සෙල්ලාම අපි දාමු PA දන PB. ඒක හැමෝම දන්නවනේ. ඩෝල්ටන්ගේ ආංශික පිරිනැමීමට අනුව ටෝටල් ප්‍රෙෂර් එක සමාන වෙනවා මේ දෙන්නගේ එකතුවට. දැන් අපෙන් අහන්නේ මොකක්ද?
A ගේ මවුල භාගය. මම A ට විතරක් දානවා මෙහෙම දැන්. PA සමානයි x dash A වරක් P dot. අංක 1. ඊට පස්සේ මම මේකට දානවා රවුල් PA එතකොට XA. එතකොට ද්‍රව කලාපයේ මවුල භාගය වරක් P not A. සංතෘප්ත වාෂ්පීකරණය අංක 2. ඔය දෙකින්ම කියන්නේ එකම එක. එහෙනම් මේ දෙක සමාන කරොත් මට එනවා x dash a වරක් p dot සමානයි xa p not a. දැක්ක? ද්‍රව කලාපයේ දත්තයි වායු කලාපයේ දත්තයි දෙකම සම්බන්ධ කරා. ඕකෙන් මට උත්තර කරන්න කියන්නේ x dash a. x dash a උත්තර කරන්න. xa p not a බෙදීම p dot. ඔන්න ඔහම නෙන්නේ. උත්තරේ තියා බලාගෙන අවශ්‍ය දේ හදාගමු. උත්තරේ තියෙන්නේ p dot කියන එකක් නෑ. ආ යට තියෙන නෝට් අකුරු. ආයේ නෝට් කියන්න නම් ඉස්සර p dot ගලවන්න ඕන. එන ආදේශ කරනවා මම මෙහෙම x dash a සමානයි xa p not a. එහෙනම් p dot ගලවනවා නැවත pa දන pb. ඒත් උත්තරේ ඇවිල්ලා නැහැ. හැබැයි උත්තරේ යට තියෙන නෝට් කෑල්ල. නෝට් කියන්නේ රවුල් ගාවලා. ආයේ මේක රවුල් ගෙන් ලියන්න. ආයේ මේක රවුල් ගෙන් ලියන්න වෙනවා. ආයේ pa ලියනවා xa p not a. pb ලියනවා xb p not b. පැහැදිලිද? ඊට පස්සේ පුතාලට පේන්න ඕන xa xp මේ වෙලාවේ සමානයි. ද්‍රව කලාපයේ දෙන්නගේ මවුල භාග සමානයි කිව්වනේ. එහෙනම් මම මෙතනින් මේ xb කියන එක වෙනුවටත් xa දැම්මට වැරද්දක් නැහැ. xa දැම්මට වැරද්දක් නැහැ. ද්‍රව කලාපයේ මවුල භාග සමානයි. ඒම දාගත්තේ මම මේක කපලා දාන්න පුළුවන් නිසා. එහෙනම් xa අකුර දෙන්නගෙන් පොදුයි ගන්න එළියට xa අකුර පොදුයි ගන්න එළියට. ඒතර මේ xa එකත් එක කැපිලා යනවා. ලස්සනට ඉතුරු වෙනවා මෙන්න මේ වගේ උත්තරයක්. ඉතාම සරලයි. එහෙනම් මේ රවුල් ගණන් හරිම සරලයි ගොඩ දාගන්න ඉතාම ලේසි. එහෙනම් ඔබට ওই ගණන් දෙකක් මම සාකච්ඡා කරා. ඉස්සරහට තව ඔබ ගණන් හදලා හොඳට පුහුණු වෙන්න. පුහුණු වෙලා ඔබේ ගණන් ටික හොඳ දැනුමකින් විභාගයට අවශ්‍ය කරන විදියට හොඳ ප්‍රැක්ටිස් එකක් ලබා ගන්න. එහෙනම් අපි ඉදිරියේදී තව මේ පිළිබඳව සාකච්ඡා කරමු.